හොඳයි තෙරුවන් සරණයි දෙස් විදෙස් වල සිටින අපේ ධර්ම ශ්‍රාවක සීලම පින් සුපින්වතුන්ගෙන් අවසරයි පළමු කොටම මා ස්වාමීන් වහන්සේම හඳුන් දෙන්න කැමැති දික්වෙල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කඩවත සූරිගම සිතුරු වන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ උපදේශක අනුශාසක විශේෂයෙන් net fm ගුවන්විදුලියේ ධර්මදේශක ඒ වගේම රූපවාහිනී ධර්මදේශක ශාස්ත්‍රපති පූජ්‍ය කොටියාගල සීවලි ස්වාමින් වහන්සේ ඔබට ධර්මදේශනාවත් ඒ වගේම මා ආසනමේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට සූදානම්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමත්තෝ සතිමන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පෝ සචිත්ත මනෝරක්ඛති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි ඊටාම ශ්‍රද්ධාවෙන් මේ අවස්ථාවේදී ඔබ හැමදෙනාම සූදානම් වන්නේ තථාගත ලෞතුරා බුදු පියාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි ධම්මෝසද සමන්නත්ති ඒතං පිබත භික්ඛවේ කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. මේ ලෝකයේ විවිධ ඖෂධ වර්ග තියෙනවා. ඒ වගේම නොයෙක් ආකාරයේ රෝගාබාධ තියෙනවා. පුච්චලයාට වැළඳෙන. ඇතැම් රෝගාබාධ වලට ඖෂධ ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාව තුල තවමත් හමු වෙලා නැහැ, හදාගන්න බැරි වෙලා තියෙනවා. එහෙව් වටපිටාවක පරිසරයක බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පිළිබඳව හඳුන්වා දෙන අර්ථකථනයේ නිර්වචනය කොයිතරම් සාධාරණද කොයිතරම් ගැළපෙනවද කියන එක මොහොතකට කල්පනා කරලා බලන්න. ධම්මෝසද සමන්නත්ති ඒතං පිබත භික්ඛවේ ධර්මයේ සමාන ඖෂධයක් නැහැ. ඒ නිසා ඒ ඖෂධය නොපමාව පානය කරන්න, ඒ ඖෂධය ජීවිතයට එකතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා තියෙනවා. වර්තමාන සමාජයේ වෙනදාට වඩා අපේ හිත ලෙඩ වෙලා, වෙනදාට වඩා අපිට අස්වැසිල්ල සහනය අහිමි වෙලා තියෙනවා. හැම හිතක්ම තැවෙන, සෝසුසුම් හෙළන, වේදනාබර, පීඩාකාරී ජීවිතයක් බවට පත් වෙලා තියෙනවා. නොඑක ආකාරයේ පිළියම් මේ පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්න, පීඩාවන්ගෙන් සමනය වෙන්න අපි යොදනවා. ඇතැම් අවස්ථාවල තව තවත් ජීවිතය චිත්ත පීඩාවන්ට ගොදුරු වෙනවා, කරදරවලට ගොදුරු වෙනවා මිසක් අපිට ලැබිච්ච සහනයක් නැහැ. එනිසා මේ කාරණය නිවැරදිව තේරුම් අරගෙන ජීවිතයට හැබෑ විදිහටම අස්වැසිල්ලක් සහනයක් අපේක්ෂා කරන කෙනෙක් වෙත්නම්
තමන්ගේ ජීවිතයට නිසකවම ළඟා කරගත යුතු දේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. කෙනෙකුට තමන්ගේ ජීවිතයේ තියෙන ලෞකික අපේක්ෂාවන් ඉලක්කයන් නිවැරදිව ස්ථිරසාරව ජය ගන්න නම් ඊට තියෙන හොඳම මාවත තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව කටයුතු කිරීම. කෙනෙකුට මේ ජීවිතයේ ලෝකෝත්තර අභිවෘද්ධියක් අපේක්ෂා කරනවා නම් අපි කියන විදිහට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ ලෝකෝත්තර දියුණුවක් සංවර්ධනයක් අපේක්ෂා කරනවා නම් ඒ සඳහා මාවත තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එනිසා අපිට තියෙන සියලු ලෙඩ දුක් රෝග සමනය කරගන්න නම් අපේ මනස හදා ගන්න ඕනේ. මනස ලෙඩ වුණොත් කය කොයිතරම් නිරුපද්‍රිතව තිබුණත් මේ ජීවිතයෙන් අපිට අර්ථයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මනස සුවපත් කරගෙන සුවපත් මනසේ අනුහසින් කය නිරෝගී කරගෙන සැනසිරිදායක ජීවිතයක් ගත කරන්න නම් ධර්මයට පිටුපාන්න එපා. ධර්මයෙන් ඉවත් වෙන්න එපා. ජීවිතය ධර්ම මාර්ගයට අවතීර්ණ කරගන්න ඕන. ඒ නිසා මේ ශ්‍රවණය කරන දහම් කරුණු නොපමාව ජීවිතයට එකතු කරගෙන දෙලොවම දියුණුව දෙලොවම සැනසෙල්ල උදා කරගන්න පින්වත් ඔබ හැමදෙනාම කටයුතු කරાવી කියලා අපි විශ්වාස කරනවා. එහෙම කටයුතු කරන්න කියලා ඔබ හැමදෙනාටම ආරාධනා කරනවා. පින්වතුනි, අපි හරි කැමති සතුටින් පිරිච්ච බලාපොරොත්තු සම්පූර්ණ කරගත්ත ජීවිතයක් උරුම කරගන්න. අපි බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ බලාපොරොත්තු ඒ හැටියටම අපිට ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාවක් නැහැ ලෝක ධර්මතාවය අනුව. බුදුහාමුදුරුවම අපිට ලෝකයේ ගැන පහදලා දුන්නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අපි හිතන දේවල්, අපි සැලසුම් කරන දේවල් මේ ලෝකේ විනාශ වෙන්න පුළුවන්. අපි නොහිතන නොපතන දේවල් වලට අපේ ජීවිතය තුල අපිට මුහුණ දෙන්න පුළුවන්. එම අවස්ථාවන් උදා වෙනවා. නමුත් ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන ලෝකේ යථාර්ථයේ තේරුම් අරගෙන නම් අපි අපේ සිතුවිලි මෙහෙවන්නේ අපිට ඒ තරම්ම ලොකුවට මානසික කඩාවැටීම් ඇති වෙන්නේ නැහැ. මොකද ලෝකයට අනුගතව ලෝකයේ ස්වභාවයට අනුවයි අපි බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් හිත තුල ඇති කරගන්න. එතකොට අර වගේ කැඩෙන බිඳෙන ස්වභාවය අවම වෙනවා. නිසා මේ ලෝකයේ තේරුම් අරගෙන නිවැරදි ඉලක්ක ආකල්ප ජීවිතයට එකතු කරගෙන මෙලොව සැනසෙල්ල උදා කරගෙන පරලොව සැනසෙල්ල උදා කරගන්නට හේතු වෙන දහම් කරුණු ටිකක් ශ්‍රාවක ඔබට අද දවසේ මේ ධර්මානුශාසනාව තුලින් අපි පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට ඉස්සෙල්ලා පුංචි උදාහරණයකින් ඔබට මේ කාරණේ තියෙන වටිනාකම මතක් කරන්න. අපේ අර පැරණි ජන කවිවල තියෙනවා එක ජන කවියක ගසට කෙටුම ගස මුල පා යුමෙන් දැනි මිනිහා නොමිනිහා එන කඩිසරෙන් දැනි අමුතු බත් දීම අතැල්ලුමෙන් දැනේ හානා හීය පානා අඩ හැරෙන් දැනි. මට ඔය කවියම කියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් කවිය මේ අවස්ථාවේ මතක් කළා. ඒක එක කාරණයක් තමයි මේ ගසට කෙටුම ගස මුල පෑ යුමෙන් දැනි. කවුරු හරි කෙනෙකුට අපිට අවශ්‍ය කරන මහ විශාල රූක්ෂ ගසක් කපන්න පවරනවා. අපිට බැරි කාර්යය. අපි නිවැරදි කෙනාටද මේ ගහ කපන්න දුන්නේ? එයා අපිට අවශ්‍ය විදිහට මේ ගහ හරියට කපලා දෙයිද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. යම් තරමකට අනුමාන කරන්න පුළුවන්. එයා
ඊට සූදානම් වෙන ආකාරය පිළිබඳව විමසලා බැලුවාම නිවැරදිව ශාස්ත්‍රානුකූලව ගහ කපන කෙනා පොරව අරගෙන ගිහිල්ලා ගහ මුලට තඩිබාගෙන යන්නේ නැහැ. පොරෝ පාරවල් ගහගෙන යන්නේ නැහැ. එයා ගහ දිහා හොඳට බලනවා. වටපිට විපරම් කරලා බලනවා. එහෙම විපරම් කරලා බලලා තමන්ට පය ගහලා නිරුපද්‍රිතව හිට ගන්න පුළුවන් ආකාරයට අවහිර වෙන බාධා වෙන කෝටු බෝටු නොඑක ආකාරයේ ඉපනැලි ඒ වගේම ලී දඬු පැල මේවා කපලා ඉවත් කරලා ගහ මුල හොඳට පිරිසිදු කර ගන්නවා. ගහ මුල හොඳට සකස් කර ගන්නවා. එහෙම සකස් කරගෙන එයා අර ගහ කපන්න තමන්ට පය ගහලා හිට ගන්න පුළුවන් විදිහට වටපිටාව හොඳට සකස් කරගත්තාම නිරුපද්‍රිතව ඊටාම හොඳින් ගහ බිමට හෙලන්නේ පුජ්‍යලයාට පුළුවන්කම ලැබෙනවා. මේ කාරණය සුළු කාරණයක් නෙමෙයි පින්වතුනි, හිතට ගන්න. ඔබට ජීවිතයේ දහසකුත් බලාපොරොත්තු ඉලක්ක තියෙනවා. හැබැයි ඒවා හරියාකාර ඔබට සිද්ධ කරගන්න බෑ. ටික දුරක් කරගෙන යනකොට මොනවා හෝ කඩා වැටීමක් අසාර්ථක වීමක් තියෙනවා. එතකොට ඔබ හිතනවා මගේ කේන්දරේ නරකයි. එක්ක කාගේ හරි බලපෑමක් තියෙනවා, අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා. මේ කාලේ හරියන්නේ අත ගහන හැමදේම වරදිනවා. ඔන්න ඍණාත්මක ආකල්ප, බිඳ වැටුණු ආකල්ප මනස තුල මෝදු වෙන්න පටන් ගන්නවා. ඇයි එහෙම වුනේ? එහෙම වෙන්න හේතුව තමයි අර ඉලක්කය තමන්ගේ හිතට ආවට ඊට සුදුසු ආකාරයට ඔබේ පෞරුෂය හදාගත්තේ නැහැ. ඉලක්ක තිබුණට ඒ ඉලක්ක ජය ගන්න පුළුවන් ආකාරයට ඔබ පෞරුෂයෙන් ශක්තිමත් උනේ නැහැ. ගහ කපන්න ගිය මිනිහා ගහ වටේ සුද්ධ කරන්නේ නැතුව ගහ කපන්න ගියා නම් මොකද වෙන්නේ? අර අවට තියෙන කෝටු කෑල්ලක් ඇහි වැදිලා එයා අනතුරට ලක් වෙනවා. එක්ක පයේ පැකිලිලා පාතුආල වෙනවා. මොනවා හරි අකරතැබ්බයකට එයා මුහුණ දෙනවා. ඇතැම් විට ගහ බිමට පතිත වෙනකොට එයා හදිසියෙන් කලබලයෙන් ආරක්ෂිතව දුවන්න උත්සාහ කරනකොට ගහක මුලක වැදිලා එයා අනතුරටපත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එයා වටපිටාව පරිසරය නිසි ආකාරයෙන් සකස් කරගත්තේ නැති නිසා. ඔබත් හිතට ගන්න. ඒ වගේ ඔබේ ජීවිතයේ ඉලක්ක තිබුණට ඒ ඉලක්කවලට සුදුසු ආකාරයට ඔබේ චරිතය, ඔබේ පෞරුෂය ඔබ හදාගත්තේ නැත්නම් ඔබ ගන්න අරමුණු ඉලක්ක අසාර්ථක වෙනවා. ඒ ඉලක්ක ජය ගන්න, ඒ අරමුණු සාර්ථක කරගන්න අපි ජීවිතයේ චරිතය හදාගන්නේ කොහොමද, පෞරුෂය සකස් කරගන්නේ කොහොමද කියන එක තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. ඒ දහම් කරුණු ටික ඔබට පහදලා දෙන්න තමයි අපි මේ අවස්ථාව යොදාගන්නේ. දීඝනිකායේ තියෙනවා පින්වතුනි මහා පරිනිර්වාණ සූත්‍රය කියලා සූත්‍රයක්. මහා පරිනිබ්බාන සූත්‍රය කියනවා. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ එන එක ගාථා පාඨයක් කොටසක් මම මාතෘකා වශයෙන් තබා ගත්තා. අප්පමත්තෝ සතිමන්තෝ සුසිලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරක්කත. අමාමෑණී ලෞතුරා බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලා ඉන්න අවස්ථාවේදී කියපු දහම් කරුණු ටික කරපු අනුශාසනාව අපි සාමාන්‍යයෙන් කියනවා බුදුහාමුදුරුවෝ 84000ක් ධර්මයේ දේශනා කළා කියලා. ඒ 84000ක් ධර්මයේ දේශනා කරපු ඒ ශාස්ත්‍රූන් වහන්සේ අන්තිම මොහොතේ සිව්වණක් පිරිසට උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන මේ සිව්වණක් පිරිසට
මතක් කරලා දුන්නේ මෙන්න මේ කියපු දහම් පද කීපේ පමණයි. අප්පමත්තෝ සතිමන්තෝ සුසීලා හෝත භික්කවෝ. මේ කාරණා පහක් මෙහි මතක් කරලා දෙනවා. කරුණු පහක් මතකයේ තියාගෙන ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ලෞකික දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න ඔබට ජීවිතයේ සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපේ ශ්‍රාවක පින්නතුන්ලා මේ කරුණු ටික හොඳට දැන කියා ගන්න. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අවසානයේදී ඔබ කල්පනා කරලා බලන්න හැබෑවටම මේ දුර්වලතා ටික එහෙම නැත්නම් මේ ගුණාංග ටික මගේ පෞරුෂයෙන් ගිලිහිලා ගිය නිසා නේද මම අසාර්ථක කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ. මේ ගුණාංග ටික මගේ පෞරුෂය තුල රෝපණය කරගත්තොත් මේ ගුණාංග ටික මගේ ජීවිතයට එකතු කරගත්තොත් මට පුළුවන් මේ ජීවිතේ මගේ අරමුණු ඉලක්ක ජය ගන්න කියලා ඔබටම වැටහෙවි, ඔබටම තීරේවි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අන්තිම අවස්ථාවේ පරිනිර්වාණයට සූදානම් වෙන අවස්ථාවේ මතක් කරපු කරුණු පහ තමයි අප්පමත්තෝ අප්‍රමාදීව කටයුතු කරන්න. සතිමතෝ සිහිනුවණින් යුතුව කටයුතු කරන්න. සුචිකම්මස්ස යහපත් ක්‍රියාකාරකම් වල නිවැරදිව කටයුතු කරන්න. සුසීලා හෝත සිල්වත් භාවයෙන් යුක්ත වන්න. අප්පමත්තෝ සතිමතෝ සුසීලා හෝත සිල්වත් භාවයෙන් යුක්ත වෙන්න. සුසමාහිත සංකප්පෝ යහපත් අරමුණු සංකල්පනාවන්ගෙන් යුක්ත වෙන්න. සචිත්ත මනුරක්කත මේ හිත රැක ගන්න ආරක්ෂා කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසාන අවස්ථාවේදී මතක් කරලා දෙනවා. අප්‍රමාදීව ක්‍රියා කරන්න, ඒ වගේම සිහිනුවණින් ක්‍රියා කරන්න, සිල්වත් භාවයෙන් යුක්ත වෙන්න, යහපත් සංකල්ප වලින් යුක්ත වෙන්න, හිත ආරක්ෂා කරගන්න. මෙන්න මේ කියපු කරුණු යමෙක් ජීවිතයේ තුල එකතු කරගත්තොත් එයාට ඕනෑම අරමුණක් ඉලක්කයක් ජය ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරලා දුන්නා. දැන් ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ ජීවිතයේ විවිධ අරමුණු තිබුණා. ඇතැම් විට මේ අවුරුද්ද අවසන් වෙනකොට නිවසේ වැඩ කටයුතු නිමාවට පත් කරගන්න ඕන කියන අරමුණ ඔබට තිබුණා. ඇතැම් විට යතුරු පැදියක් මෝටර රථයක් මිලදී ගන්න ඕන කියන අරමුණ තිබුණා. තව ජීවිතේ නොඑක ආකාරයේ අරමුණු තිබුණා. හැබැයි අවුරුද්ද ගෙවිලා ඉවරයි. හිතේ තිබිච්ච එකක්වත් කරගන්න බැරි වුණා. මේ කාලේ කේන්දරෙත් හොඳ නැහැ. එහෙම නැත්නම් වෙන මොන යම් හෝ දෝෂයක් ඔබ ඒකට හිලව් කරගෙන ඔබේ හිත සැහැල්ලු කරගන්නවා. අලුත් අවුරුද්දේවත් මම ජීවිතය නිවැරදිව හදා ගන්නවා කියන අරමුණ හිතට අරගෙන ඔබ සැහැල්ලු වෙනවා. හැමදාම ඔහොම නේද මේ ගෙවි ගිය කාල සීමාව තුල අවුරුදු ටික ගෙවිලා ගියේ. අපේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ හැටියටම අපිට සාර්ථක කරගන්න බැරි වුණා. අපි අසාර්ථක මිනිසුන් හැටියට අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන මනස සැහැල්ලු කරගන්නවා. හැබැයි අනාගතෙත් ඒ විදිහට ගෙවිලා යාවි. ඔබ ඔතනම ඉන්නවා නම් ඔබ වෙනස් විය යුතුයි. කොහොමද වෙනස් වෙන්න ඕනේ? ඒ වෙනස් වීම තමයි ඔබට අරමුණක් තිබුණට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සාර්ථකත්වයේ සඳහා ඔබ නොපමා බව ජීවිතයට එකතු කරගන්න ඕනේ. නිතර අහලා තියෙන බණපදයක්. අප්පමත්තා නමියන්ති යේපමත්තා යතාමතා. ධර්මයේ පෙන්නලා දෙනවා යමෙක් පමා භවයේ ගිලිලා ජීවත් වෙනවා නම් ලත වෙවි පමා වෙවි කුසීතකමින් ජීවත් වෙනවා නම් එයා හරියට මල කඳක් වගේ කියලා. හැබැයි නොපමා කෙනා
මැරුණත් නොමැරුණු කෙනෙක් වගේ දැනෙනවා. එහෙම තියෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා කොච්චර කාලයක්ද? අදටත් ජීවමානයිනේ. අපේ ගෙදර අපි උදේ හවස මල් පහන් තියලා බුදුහාමුදුරුවන්ට ගරු බුහුමන් දක්වනවා, පුද පූජාවන් පවත්වනවා. අපේ නිවසේ කොටසක් බුදුහාමුදුරුව වෙනුවෙන් වෙන් කරලා අපි වන්දනාමාන කරන්න බුදුහාමුදුරුවන්ට වැඩ ඉන්න තැනක් සකස් කරලා තියෙනවා. බුදුහාමුදුරුව ළඟ අපි බයපක්ෂපාතීව හැසිරෙනවා. බලන්නකෝ, නොපමා කෙනා නොමියයි කියලා කියපු කාරණේ අපිට පැහැදිලි වෙනවා. අනගාരിക ධර්මපාලතුමා, මුනිදාස කුමාරතුංගතුමා, ඒ වගේම හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, මේ වගේ මහා යතිවරයන් වහන්සේලා, මහා පඬිවරු දැන් අභාවයට පත් වෙලා කොච්චර කාලයක් ගත වෙලාද? මම මේ ඊටාම අතලොස්සක් නම් කිව්වේ ඕන තරම් තියෙන අපේ රට ජාතිය වෙනුවෙන්, මේ ආගම අධ්‍යාපනයේ වෙනුවෙන් කටයුතු කරපු චරිත. ඒ වීරෝදාර චරිත හැම උපන් දිනයකටම ඔබේ උපන් දිනේට මේ ජීවත් වෙලා පණ පිටින් ඉන්න, ඔබේ අර පරම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හැටියට සලකන ඔබ දේශපාලඥයන් සඳහා ඒ බොහොම බලාපොරොත්තු සහිතව ප්‍රකාශ කරන ඡන්දය තවමත් පාවිච්චි කරන ඔබේ උපන් දිනේට කවුරුවත් උපහාර දක්වනවද? කවුරුවත් උත්සව පවත්වනවද? අර අය මිය ගියත් ඒ අය වෙනුවෙන් තවමත් ගරු සම්මාන පැවැත්වෙනවා. ඇයි? නොපමාව තමන්ගේ ජීවිතය තුළ සක්‍රියව කටයුතු කරපු නිසා කායිකව මිය ගියාට නාමිකව තවමත් මේ මහ පොළොව තුළ සුජීවත් වෙනවා. ඒ වගේ බුද්ධ දේශනාව තුළ අපිට පෙන්නලා දෙනවා මේ ආධ්‍යාත්මික දියුණුවටත් ලෞකික දියුණුවටත් මේ අප්‍රමාදී බව කියන ගුණය අවශ්‍යයි කියන කාරණේ. සමහර වෙලාවට ඔබට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය සපුරා ගන්න හිතින් සැලසුම් හදනවා. ඔබ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා නිවැරදිව හරියාකාරයට තේරුම් අරගෙන තමන්ගේ චර්යා රටාව විධිමත්ව ක්‍රමානුකූලව සකස් කර ගැනීම තමන්ගේ ඉලක්ක ජය ගන්න ප්‍රධාන වශයෙන්ම ඉවහල් වෙන සාධකයක් හැටියට අපි මතක් කරනවා. ඊළඟ කාරණේ තමයි පින්වතුනි, අපි තේරුම් ගත යුතුයි මේ අප්‍රමාදී බව වගේම සතිමත් බව. සතිමත් බව කියන්නේ මනා සිහිනුවණින් යුක්ත වීම. ඔබට ඉලක්ක තිබුණට ඒ ඉලක්ක ටික දවසක් යනකොට ඔබට අමතක වෙලා යනවා. කී දෙනෙක් හිතුවද මේ වෙසක් පොයේ දවසේ ඉඳන්නම් මම දුම් වැටියක් කටේ තියන්නේ නැහැ. මේ වෙසක් පොයේ දවසේ ඉඳන් මම මත්පැන් ටිකක් කටේ තියන්නේ නැහැ. ජනවාරි 1 වෙනිදා ඉඳන් මෙහෙම කරන්නේ. අප්‍රේල් 14 වෙනිදා ඉඳන් මම මේ විදිහට මගේ දුර්වලතාවයන් නිවැරදි කරගන්නවා. තවමත් එතන නේද? ඒ දුර්වලතාවයන් තවමත් එහෙම නේද? ඇයි එහෙම වුනේ? ඒකට හේතුව තමයි ඔබ ඒ අරමුණ ගත්තට ඒ අරමුණ තුල ඉලක්කයේ තුල ඔබට පවතින්න බැරි වුණා. ඔබේ හිත එහෙ මෙහෙ දුවනවා. සතිමත් බව කියන්නේ හැම වෙලාවෙම තමන්ගේ අරමුණ තුල ජීවත් වෙන්න ඕන. ධර්මානුකූලව ගත්තහම යන එන ආකාරය, ඔබම ඔබ බලන ආකාරය, අඳින පළඳින ආකාරය, කන බොන ආකාරය, මල මුත්‍ර පිට කරන අවස්ථාවේ, ඒ වගේම නිදා ගන්න ඉඳ ගන්න අවස්ථා, මේ හැම ඉරියව්වකදීම ඒ අදාළ ක්‍රියාදාමයට අනුගතව මනස පවත්වාගෙන යෑම තමයි සතිමත් බව කියලා කියන්නේ. සතිමත් බව කියන්නේ තමන්ගේ සතර ඉරියව්ව තුල මනස පිහිටුවා ගැනීම. ඇත්තටම ඔබ මේ වෙලාවේ කරන දේ තුල මනස පිහිටුවාගෙනද කියලා මොහොතක් හිතලා බලන්නකෝ. සමහර වෙලාවට ඔබ මේ වෙලාවේ ජීවත් වෙන්නේ හෙට ගැන හිතමින්. එහෙම නැත්නම් ඔබ අතීතය ගැන හිතමින්.
මට මෙහෙම දෙයක් වුණා. මට මේ වගේ දේවල් මගහැරුණා, මෙහෙම අලාභයක් වුණා. ඒ අතීතයේ සිදු වෙලා ඉවරයි. ඒක අතීතයට එකතු වෙලා ඒක නැවත පිළිසකර කරන්න බෑ. හැබැයි ඔබේ මනස තුල තවමත් ඒ තුල විඳවමින් ජීවත් වෙනවා. මොකද්ද ඔබට ලැබිලා තියෙන සහනය? මානසික රෝගියෙක් බවට ලැබිච්ච ප්‍රතිඵලය විතරයි. අනාගතයේ ඔබට උදා වෙලා නැහැ. අනාගතයේ පිළිබඳව ඔබ තැවි තැවි ජීවත් වෙනවා. සමහර වෙලාවට ඊළඟ අවුරුද්දේ තමන් කරන්න කියන තියෙන දේවල් ගැන හිතමින් සැලසුම් කරමින් ජීවත් වෙනවා. අතීතයයි අනාගතයයි මුළුමනින්ම අත්හැරලා වර්තමානයේ ජීවත් වෙන්න කියන එක නෙමෙයි. ඒ දෙකටම සරිලන ආකාරයට වර්තමානයේ සකස් කර ගැනීම තමයි අපි කළ යුතු වෙන්නේ. වර්තමානයේ නිවැරදිව ක්‍රියාත්මක වෙනකොට අපි අනාගතය ගැන අමුතුවෙන් සැලසුම් හදන්න අවශ්‍ය නැහැ. අර එක මිනිස්සෙක් පිළිබඳව කතා ප්‍රවෘත්තියක් තියෙනවා, කෙටියෙන් මතක් කරන්නම් සිද්ධිය විතරක්. දොරටුව ගෙදර දොරකඩ ඉස්සරහා මුරුංගා ගහක් තිබිලා තියෙනවා. ඒ මුරුංගා ගහේ හොඳට ගෙඩි හැදුනට පස්සේ, කරල් හැදුනට පස්සේ මට මේවා අලවි කරලා යහමින් මුදල් හොයාගන්න පුළුවන්. මම මෙච්චර මුදල් උපයනවා. මම මේ විදියට ගේ හදනවා. මෙහෙම වාහනයක් ගේනවා. මොටර රථයක් ගෙනාවට පස්සේ ගෙට එන පාර ටිකක් පළල් කරන්න ඕන. එහෙම පළල් කරනකොට මේ දේවල් මට ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඔහොම සැලසුම් කළා අන්තිමට යනකොට මේ මිනිස්සයාට පේනවා දොරකොඩ ඉස්සරහා තියෙන මුරුංගා ගහ තියෙනකන් වාහනේ ගේ ළඟට ගන්න බෑ. එහෙනම් මුරුංගා ගහ කපලා අයින් කරන්න ඕන. එයා මොකද්ද කරේ? අර ඔක්කොම පැත්තකට තියලා ඉස්සෙල්ලාම ගිහිල්ලා මුරුංගා ගහ කපලා බිමට දැම්මා. දැන් ඔක්කොම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සැලසුම් කරගත්තේ මුරුංගා ගහේ කරල් ටික අලවි කරලා ලබන ආදායමින් තමයි ජීවිතේ සාර්ථක කරගන්නේ. හැබැයි අනාගතයේ වාහනේ ගෙනාවට පස්සේ මේකට ඇතුළු කරගන්න බැරි වෙනවා, මේ ගහ බාධාවක් වෙනවා කියලා එයා ඉස්සෙල්ලාම කරේ අර මුරුංගා ගහ කපලා ඉවත් කරන එක. අපේ සමාජයේ බහුතරයක් ඔබ කරන්නේ ඒ වගේ ජීවිතේ සැලසුම් කරන එක නොවේද කියලා කල්පනා කරලා බලන්න. ඒ නිසාම නොවේද ඔබට චිත්ත පීඩාව ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා නේද මනස ව්‍යාකූල වෙලා තියෙන්නේ. ඒ නිසා නේද ඔබ ඔබේ ඉලක්කයෙන් ඉවතට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා සතිමත් බව, සිහිනුවණින් කටයුතු කිරීම තමන්ගේ ඉලක්ක ජය ගන්න අවශ්‍ය කරන සුදුසු දෙවනි සාධකයයි. පළවෙනි සාධකය නිවැරදි යහපත් ඉලක්කයක් ඇතිව ඒ ඉලක්කයට සුදුසු ආකාරයට නිසි ක්‍රමවේදයක් සකස් කරගෙන ඊට අනුගතව ක්‍රියාත්මක වීම තමයි අප්‍රමාදී බව කියලා කිව්වේ. දෙවැනි කාරණය තමයි ඒ අරමුණ තුල ජීවත් වෙමින් ඊට ඒ ඉලක්කයේ ජය ගැනීමට සුදුසු ආකාරයට සිහිනුවණින් කටයුතු කිරීම. සිහිනුවණින් කටයුතු කිරීම. ඊළඟට සුසිලා හෝත කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා සිල්වත් භාවයෙන් යුක්ත වෙන්න. සිල්වත් භාවයේ කියන කාරණය ඔබ හිතනවා සිල් ගන්න ඕන මගඵල ලබන්න. සිල් ආරක්ෂා කරන්න ඕන නිවන් අවබෝධ කරගන්න. මුදල් හම්බ කරන්න සිල්වත් භාවයේ වැඩන්නේ. ජීවිතේ මෙලොව ගත කරන්න සිල්වත් භාවයේ වැඩන්නේ. මේ මිත්‍යා ආකල්පයෙන් මිදෙන්න පින්වතුනි. මේ නිසාම තමයි ඔබ තුන්වෙනි කාරණයෙන් අසාර්ථක වෙලා තියෙන්නේ. ඒ තුන්වෙනි කාරණය තමයි ප්‍රතිපත්තිගරුක භාවය. සිල්වත් වෙනවා කියන්නේ ප්‍රතිපත්තිගරුක ජීවිතයක් බවට පත් කරගන්නවා කියන එකයි. ඕනෑම ස්වභාවයකින් යුක්ත භූමියක බොහොම විසිතුරු දර්ශනීය නිවසක් ගොඩනගන්න පුළුවන්. එහෙමනම් කොහොමද බිම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ආකාරයට බිම හොඳට හඳුනාගෙන ඊට සුදුසු ආකාරයට අපි කියන ප්ලෑන් එකක් ඇඳ ගන්න ඕන. සැලැස්මක් හදා ගන්න ඕන. සැලැස්මක් නැතුව මිනිහෙක්
ඉඩමක බිමක නිවසක් ඉදි කරන්න ගියොත් බිමත් නාස්ති වෙනවා, ශ්‍රමයත් නාස්ති වෙනවා, වැය වෙන බඩු මුට්ටු ප්‍රමාණයත් විශාල වශයෙන් යොදවන්න සිද්ධ වෙනවා. හැබැයි නිසි කළමනාකරණයක්, නිසි ප්ලෑන් එකක්, සැලැස්මක් ඇතිව ගොඩනැගිල්ලක් ඉදි කරන්න යොමු වුණොත් අඩු ශ්‍රමයකින් අඩු වියදමකින් පිළිවෙලට නිසි ආකාරයෙන් දර්ශනීය නිවසක් ඕනෑම බිමක ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතයේ නැමැති බිම තුල අපේ ඉලක්කය නැමැති අරමුණ සාර්ථක කරගන්න නිවස ගොඩනගා ගන්න නම් අපිට තියෙන්න ඕන ප්ලෑන් එකක්. අපිට තියෙන්න ඕන සැලැස්මක්. ඒකට තියෙන හොඳම සැලැස්ම තමයි ප්ලෑන් එක තමයි අපිට තියෙන පංචශීල ප්‍රතිපදාව. අපි නිතර මේ සමාජයට මතක් කරන උදාහරණයක්. අපේ ගෙවත්ත වටේට ආරක්ෂක වැටක් තියෙනවා, තාප්පයක් තියෙනවා. මේ ආරක්ෂක වැට අපි යොදාගෙන තියෙන්නේ ගෙවත්ත අපේ ගෘහය ආරක්ෂා කරගන්න. නිදැල්ලේ හැසිරෙන ගවයෝ, බල්ලෝ, ඒ වගේම බීමත් මිනිස්සු, හොරු, මේ වගේ අය වැට කඩුළු නැත්නම්, තාප්ප පවුරු නැත්නම්, ආරක්ෂිත වැටක් නැත්නම් ඊටාම පහසුවෙන් අපේ ගෙවත්තට ඇතුළු වෙලා බල්ලෙක් නම් ජරා කරලා යන්න පුළුවන්. ගවයෙක් නම් භවභෝග ටික කාලා විනාශ කරලා යන්න පුළුවන්. හොරෙක් හතුරෙක් බේබද්දෙක් නම් අපි දුක් මහන්සියෙන් හම්බ කරගත් අපේ ධනේ වස්තුව පැහැරගෙන යන්න පුළුවන්. අපේ ගෙවත්ත වටේට ආරක්ෂක වැටක්, පවුරක් නැත්නම් අනිවාර්යයෙන්ම ඔය අනතුරු ටිකට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ. ඒ වගේ අපේ ජීවිතයේ නැමැති ගෙවත්තට තියෙන ආරක්ෂක පවුර තමයි පංචශීල නැමැති ප්‍රතිපදාව, ආරක්ෂක වැට. අපි දන්නවා ගෙවත්ත වටේ තියෙන වැට කඩුළු ගෙවත්ත වටේ තියෙන වැට කඩුළු යම් විදිහකින් පොඩි අනතුරකින් කැඩුනොත්, විනාශ වුනොත් ඒක පිළියම් යොදලා ඉක්මනින්ම සකස් කරේ නැත්නම් එක්කෙනා දෙන්න යන්න එන්න පටන් ගන්නවා, එතනින් රිංගන්න පටන් ගන්නවා. ටික දවසක් යනකොට ඒක ලොකු පාරක් බවට පත් වෙනවා. අර කැඩිච්ච ප්‍රමාණය ටික ටික වැඩි වෙනවා. ඒ වගේ පංචශීල ප්‍රතිපදාවේ එකක් හෝ කැඩෙනවා කියන්නේ ඔබේ පෞරුෂය තුල මොනියම් හෝ දුර්වලතාවයක් තියෙනවා කියන එකයි. වැට කඩුල්ලේ කොහේ හෝ තැනක කැඩිලා තිබුණොත් එහෙම එතනින් හොරෙකුට හතුරෙකුට රිංගන්න පුළුවන් වගේම අපේ ජීවිතේ කොතන හෝ දුර්වලතාවයක් හිඩසක් තියෙනවා නම් එතනින් අපේ ජීවිතයට අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. එතනින් අපේ ජීවිතේ අගාධයට හෙලන්න පුළුවන්. ඒ නිසා නුවණින් දැකලා පංචශීල ප්‍රතිපත්තිය තුල නිවැරදිව පිහිටන්න, ඒ ප්‍රතිපත්ති ගරුක ජීවිතයේ තුල ඔබට ඉලක්ක පහසුවෙන් ජය ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිපත්තියකින් තොරව නම් ඔබ දුවන්නේ ඔබට ඉලක්කවලට ළඟා වෙන්න පහසු නෑ. ඇයි? ඔබට එක ප්‍රතිපත්තියක්, එක සැලැස්මක් නෑ. අර ගේ හදනකොට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේකට මෙතනින් කෑල්ලක් දැම්ම නම් තව ලස්සනයි. ඔන්න ටික දවසක් යනකොට තව කෙනෙක් ඇවිල්ලා කියන මේක මේ විදිහට වෙනස් වුණා නම් හොඳයි. හදපු එක කඩනවා, කඩපු එක නැවත හදනවා. ඒ හදන්නේ ඇයි? එක එක්කෙනාගේ අදහස් නිසා. හැබැයි ඔබට නිශ්චිත ප්ලෑන් එකක් තියෙනවා නම් ඔබ ඒ ප්ලෑන් එකට අනුගතව වැඩ කරනවා. එක එක්කෙනාගේ බහට අවනත වෙලා කොටස් එකතු කරන්න, කෑලි එකතු කරන්න ඔබ උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ වගේ ඔබේ ජීවිතේ ප්‍රතිපත්තියක් නැති වුනහම ඕකට අහවල් තැනට ගිහිල්ලා නූලක් දාගත්තා නම් හරියටම හරියනවා. අහවල් තැනට ගිහිල්ලා
තෙල් ටිකක් මතුර ගත්තා නම් හරියටම හරියනවා. අහවල් තැනට ගිහිල්ලා කේන්දරේ බලා ගත්තා නම් හරියටම හරියනවා. අහවල් සාන්ති කර්ම කරා නම් හරියටම හරියනවා. ඔබට ප්‍රතිපත්තියක් නැති නිසා සමාජයෙන් ලැබෙන එක එක දේවල් පස්සේ ඔබේ මනස දුවන්න පටන් ගන්නවා. ඊළඟට ඔබ ළඟ තියෙන අල්ප වූ ධනයත් ශ්‍රමයත් වැය වෙලා ඔබ තෙහෙට්ටුවටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. ඔබ ලබන ප්‍රතිඵලයක් නැහැ. තව තවත් අසාර්ථක වීම පමණයි ඔබට හිමි වෙන්නේ. එනිසා ප්‍රතිපත්තියක පිහිටලා කටයුතු කරන එක ලෞකිකවත් ආධ්‍යාත්මිකවත් ජීවිතේ ජය ගන්න හේතු වෙන කාරණයක් කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. දැන් අපි කරුණු තුනක් අපේ ජීවිතේ සාර්ථක කරගන්න, ජීවිතේ ජය ගන්න අපි ළඟ ගොඩනගා ගත යුතු, දියුණු කරගත යුතු කරුණු තුනක් ගැන කතා කරා. අප්‍රමාදී බව, සිහිනුවණින් යුක්ත බව, ඒ වගේම ප්‍රතිපත්තියක පිහිටලා ජීවත් වීම බෞද්ධයන් වන අපට සහ අබෞද්ධ වූ ඔබටත් එකම සාර්ථක ප්‍රතිපදාව හැටියට පංචශීල ප්‍රතිපදාව අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මම පුංචි කාරණයක් ඒ වෙනුවෙන් මතක් කරන්න. දැන් මිනිස්සු කතා කරනකොට කියනවා සමාජයේ හොඳටම පිරිහිලා, සාර ධර්ම පිරිහිලා, මිනිස්සු ආත්මාර්ථකාමී වෙලා, මිනිස්සු ආදරේ කරුණාව නැහැ. නොඑක ආකාරයේ අපරාධ සමාජයේ එන්න වැඩි වෙලා තියෙනවා. හොරකම වැඩි වෙලා තියෙනවා. මනුෂ්‍ය ඝාතනයේ වැඩි වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය වැඩි වෙලා තියෙනවා. කාම මිත්‍යාචාරයේ වැඩි වෙලා තියෙනවා. බොරුව සමාජයේ වැඩි වෙලා තියෙනවා. මේ වගේ දේවල් නිසා එදා වගේ නෙමේ වර්තමානයේ සමාජයේ මිනිස්සු හොඳටම පිරිහිලා කියලා හැම කෙනෙක්ම නගන මැසවිල්ලක්, හැම කෙනෙක්ම නගන ප්‍රශ්නයක්. මොහොතක් සංසුන් වෙලා පින්වතුනි කල්පනා කරලා බලන්න. ලංකාවට විතරක් නෙමේ ලෝකයේ හමුවේ වර්තමානයේ ඔය කියපු ප්‍රශ්න පහට එහා ගිය එකක් තියනවාද? මොකක්ද? ජීවිතයේ පිළිබඳ අනාරක්ෂිත බව, ජීවිතයේ පිළිබඳ තර්ජනය, කවුරු හරි මාව මරලා දායි කියන බිය හැම කෙනෙකුටම තියෙනවා. තමන්ගේ දේපල ටික හිමි කරගන්න වේවා, වෙනත් පටු ආකල්පයකට වේවා, පිහියකින් ඇනලා මරලා දායි කියන ජීවිත තර්ජනය හැම කෙනෙකුටම තියෙනවා. ඊළඟට තමන්ට විහාරස්ථානයකට ගිහිල්ලා පාවහන් දෙක ගලවලා සැනසille වඳින්න බෑ. තමන්ගේ පාවහන් යෝල කවුරු හරි පැහැරගෙන යයි කියන තත්ත්වයට හොරකම සමාජගත වෙලා තියෙනවා. තමන්ට නගරයට ගිහිල්ලා බෙහෙත් ටිකක් අරගෙන, පොළට ගිහිල්ලා බඩු ටිකක් අරගෙන අහපව් එන්න නිදහසේ කටයුතු කරන්න බෑ. කවුරු හරි ඒ පුංචි අවසරය තුල නිවසට රිංගලා තමන්ගේ බඩු මුට්ටු ටික පැහැරගන්නේ කියන තර්ජනයේ සමාජයේ හමුවේ තියෙනවා. ඊළඟට තමන්ගේ පෞල් ජීවිතයේ තුල ඒ වගේම ප්‍රේමණීය ආදරණීය සම්බන්ධතාවයන් තුල අඹුසැමි සම්බන්ධතාවයන් විශ්වාසවන්තව පවත්වාගෙන යන්න නොහැකි තරමටම හිතේ කුකුසත් චකිතයක් ඇති කරන ආකාරයට සමාජ රෝග, වසංගත රෝග සමාජයේ තුල ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒඩ්ස් වලින් කෙලවර වෙන නොඑක ආකාරයේ වසංගත රෝගාබාධ සමාජයේ තුල තහවුරු වෙලා තියෙනවා, සමාජගත වෙලා තියෙනවා. භික්ෂුවක් කියන වචනයක්වත් විශ්වාස කරන්න බැරි තරමට බොරුව සමාජගත වෙලා තියෙනවා. පාසල් යන පුංචි දරු පැටියෙක්වත් රැක ගන්න බැරි තරමට මත්ද්‍රව්‍ය සමාජගත වෙලා තියෙනවා. ওই ප්‍රශ්න ටික නෙමෙයිද සමාජයේ හැමෝේ තියෙන්නේ? උට එහාගේ එක ප්‍රශ්නයක් මේ පිරිහිලා ගරා වැටිලා මහා අර්බුදයකට ලක් වෙලා තියෙන සමාජය තුල ඉන් එහාගේ එක ප්‍රශ්නයක් තියෙනවා නම් මට මතක් කරලා පෙන්නන්නකෝ. නැහැ පින්වතුනි. හොඳට විමසලා බැලුවොත් මේ ප්‍රශ්න පහ විතරයි. ඒ ප්‍රශ්න වලින් නිර්මාණය කරපු අතුසාකා වගේ වෙනත් ඊට අනුගත වෙච්ච ඒහා බැඳිච්ච ප්‍රශ්න ටිකක් තමයි සමාජය තුල තියෙන්නේ. එහෙමනම් මේකට තියෙන ලොකුම පිළියම, ලොකුම ඖෂධය මොකද්ද? ආගම් ભેදයකින් තොරව පංචශීලයේ තුල පිහිටන එක. ජීවිත තර්ජනයේ බෞද්ධයාට නෙමේ, කතෝලික, ඉස්ලාම්, හින්දු මේ සියලු දෙනාට තියෙනවා.
ඊළඟට තමන්ගේ බඩු මුට්ටු ටික අහිමි වෙයි හොරෙන් පැහැරගනී කියන එක ಜಾති ભેද ආගම් ભેද නැතුව සමාජයේ හැම කෙනාටම තියෙනවා. ඊළඟට මේ කාමුක සැප සම්පත් අනුභව කරනකොට තමන්ට පිරිසිදුව විශ්වාසවන්තව සෞඛ්‍ය සම්පන්නව ඒ අවශ්‍යතාවයන් පිරිමහ ගන්න නොහැකි తত্ত্বය සමාජයේ තුල හැම පුජ්‍යලයක්ම ලබන අර්බුදයක් මුහුණ දෙන ගැටලුවක්. ඊළඟට මිනිසුන්ගේ බහට නිතරම රැවටෙන මුලා වෙන ස්වභාවයේ පුරුව සමාජගත වෙච්ච ගැටලුව හැම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්. මත්ද්‍රව්‍ය හැම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්. එහෙනම් මේක ಜಾති ભેද ආගම් ભેද වලින් තොරව පංචශීල ප්‍රතිපදාව කියන්නේ මේ ගරා වැටිච්ච පිරිහිච්ච සමාජයේ සුවපත් කරන්න තියෙන එකම ඖෂධය කියන එකත් අපිට පැහැදිලි වෙනවා නේද? එහෙනම් සමාජයේ නෙමෙයි පුජ්‍යලිකව අපි සමාජයේ හදන්න ඉස්සෙල්ලා පුජ්‍යලයා හැදෙන්න. ඔබ හැදෙන්න. ඔබේ දරුවා හදාගන්න. ඔබ ජීවත් වෙන ගම හදාගන්න. මේ ප්‍රතිපත්තිය තුල පිහිටනවා නම් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට හතරවෙනි කාරණය සුසමාහිත සංකප්පෝ. හැම වෙලාවෙම යහපත් ආකල්ප වලින් මනස පුරව ගන්න. මම මනෝවිද්‍යා උපදේශකවරයෙක්. ඒ උපදේශන ක්‍රියාවලියේ නිරත වෙනකොට වර්තමානයේ මම නොඑක ආකාරයෙන් මනස ව්‍යාකූල වෙච්ච දරුවන්ගේ වැඩිහිටියන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කම් දෙනවා. මම මේ නිතරම අහන දෙයක් තමයි මේ කාරණේ මේ විදිහට ප්‍රසිද්ධියේ මතක් කරන්නේ මේ අහන ඔබටත් මේ ගැටලුව පවතින්න පුළුවන්. ඊයේ දවසේ පමණක් පින්වතුනි සමලිංගික පැත්තට නැඹුරු වෙච්ච 5 දෙනෙක් මට දුරකථනයෙන් කතා කරලා උපදේශනයේ සඳහා අවශ්‍ය කරන පිහිට ආධාර ඉල්ලා හිටියා. ඒ අයත් එක්ක කතා බහ කරාම ඒ අයගේ මනස විකෘති වෙන්න ප්‍රධානම සාධකයක් වෙලා තියෙනවා ජංගම දුරකථනය, ලැප්ටොප් එක, ඒ වගේම ටැබ් එක කියන මේ තාක්ෂණික මෙවලම් මිනිසුන්ට බොහෝම ප්‍රයෝජනවත් නූතනයේ බොහෝ කටයුතු පහසුවෙන් සිද්ධ කරගන්න පුළුවන් මේ තාක්ෂණික මෙවලම් වැරදි විදිහට භාවිතා කරලා මනස දූෂණය වෙලා මනස ලෙඩ වෙලා වැරදි ඇබ්බැහිවීම් වලට නරක ඇබ්බැහිවීම් වලට නැඹුරු වෙලා තියෙනවා අසභ්‍ය වීඩියෝ නරඹලා. එතකොට මේ සුසමාහිත සංකප්පෝ සමහර වෙලාවට පුංචි දරුවෝ අපි ළඟට එක්කන් එනවා රෙක්ස්ලින් ගේම්, ඩ්‍රැගියුලා ෆිල්ම්, චිත්‍රපට මේ වගේ දේවල් බලලා මනස විකෘති වෙලා. ඊළඟට මම මේ කාරණය විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔබ පුදුම වේවි. මගේ උපදේශන ක්‍රියාවලිය තුල කවදාක්වත් මට ඒ වගේ චරිතයක් හම්බුන්නේ නැහැ. මේ රහස් පරීක්ෂක කතා පොත් නව කතා පොත් කියවලා. ඒ කියන්නේ විශේෂයෙන්ම ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක කතා කියවලා කෝටි ගානක හොරකමක් කරපු අවුරුදු 16ක දරුවෙක් අපි ළඟට එක්කන් ආවා. කෝටි ගානක හොරකමක් කරපු අවුරුදු 16ක දරුවෙක් අපි ළඟට එක්කන් ආවා. ඔබ කල්පනා කරලා බලන්න කොතනින්ද මෙතෙන්ට පෙළඹෙන්නේ? ප්‍රභාකරම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් නිර්මාණය කරා. ඒ නිර්මාණය කරේ කොහොමද? මේ සිංහලයන් දෙමළ ජනතාවට කරන හිංසා පීඩා පිළිබඳව චිත්‍රපට නිෂ්පාදනය කරලා ඒවා ඒ මනස් තුලට කාවද්දලා වෛරය හිත තුල රෝපණය කරලා ඒ අයගේ හිත තුල පරිගැනීම රෝපණය කළා මේ වගේ අය මරාගෙන මැරෙන්න ඕන කියන ආකල්පේ ජනිත කරා. එහෙමනම් සරුසාර ආකල්ප මනස තුල ගොඩ නැගෙනකොට ජීවිතයේ සුවපත් වෙනවා. සරුසාර ආකල්ප වෙනුවට වල් බිහි වෙච්ච නරක වල් පැලෑටි නම් ඔබේ මනස තුල රෝපණය කරන්නේ ඔබේ ජීවිතේ මොන බලාපොරොත්තු ඉලක්ක තිබුණත් බෝධි පූජා 100ක් තිව්වත් බාරහාර ලක්ෂයක් කළත් ඔබේ ඉලක්කයට ඔබට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. මනස निराවුල් කරගන්න, මනසේ ආකල්ප निराවුල් කරගන්න. මනසේ ආකල්ප निराවුල් කරගන්න අපි මොකද්ද කරන්න ඕන? මේ ඔබ කරන්නේ මනසේ ආකල්ප निराවුල් කරගන්න එක. මේ අහන කාරණාවන් තුලින් ඔබේ මනස සරු කරනවා. මනසේ යහපත් සිතුවිලි පහළ කරනවා. හැම මිනිස්සෙක්ම ඔබ ජීවත් වෙන තැන පිළිබඳව ඔබ කල්පනා කරලා බලන්න.
ඔබ මේ අද ඉන්න තැන ඇයි ඔහොම ඉන්නේ? ඔබ හොඳට තමන්ගේ ජීවිතයට නිවි හැනහිල්ලේ බිකම් කරලා බලන්න. අද ඔබ ඔතන ඉන්නේ ඇයි? මම මේ හාමුදුරු කෙනෙක් හැටියට ඔබට ආමන්ත්‍රණය කරන්න පැවිද්දෙක්ුනේ ඇයි? මගේ සිතුවිලි, මගේ ආකල්ප, මගේ රුචිකත්වයන් තමයි මේ භූමිකාව තුලට මාව ඔසවලා තැබුවේ. එනිසා අපේ ආකල්ප තමයි අපේ ජීවිතය කියන්නේ. අපි යම් කිසි ශේස්ත්‍රයක් නියෝජනය කරනවා නම් ඒ අපේ රුචිකත්වය අපේ ආකල්ප මත ගොඩනැගිච්ච දේවල්. එනිසා ඔබ සරුසාර ආකල්ප වලින් යුක්ත වෙනවා නම් ඔබේ මනස තුල ආදරේ, කරුණාව, දයාව, පරාර්ථකාමීත්වය, සංවේදී ගුණාංග මතු කරන ආකාරයේ සිතුවිලි සරුසාර ආකල්ප නම් මනස තුල පෝෂණය කරන්නේ මනස නිරවුල් වෙනවා. ඔබට අප්‍රමාදී බව තිබුණට, ඔබට සිහිනුවන තිබුණට, ප්‍රතිපත්තියක් තුල පිහිටලා හිටියට ඔබේ ආකල්ප සරු නැත්නම් ඔබේ ඉලක්ක ජය ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි විශේෂත්වයක් තියෙනවා. අප්‍රමාදීව සිහිනුවණින් කටයුතු කරන ප්‍රතිපත්ති ගරුකෝ ජීවත් වෙන කෙනාගේ ආකල්ප අර පරිසරය හොඳ වෙනකොට ඒවත් පහසුවෙන්ම සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එයා නරක දේවල් පස්සේ හඹාගෙන යන්නේ නැහැ. નિසරු දේවල් පස්සේ හඹාගෙන යන්නේ නැහැ. සරුසාර දේම තමයි ජීවිතයට එකතු කරගන්නේ. නිසා හතරවෙනි කාරණේ කිව්වා ජීවිතේ සාර්ථක කරගන්න, සිතුවිලි වලින් යහපත් වෙන්න, සරුසාර ආකල්ප හිත තුල පෝෂණය කරගන්න, ජීවිතේ ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පස්වෙනි කාරණේ සුසමාහිත සංකප්පෝ. දැන් කල්පනා කරලා බලන්න මේකට ඔබේ ජීවිතයේ මේ ශරීරයට මොනතරම් කන්න බොන්න දීලා තියෙනවද? ඔබට අතේ මිටේ තියෙන හැටියට වෙළඳ පොළට ගිහිල්ලා ලස්සනම සුව පහසුම ඇඳුම තමයි ඔබ මේකට අඳන්නේ. කන්න බොන්න ගියාමත් එහෙමයි. ශරීරයේ ලස්සන වෙන, හැමේ පහට තව තවත් දීප්තිමත් වෙන, රුව වැඩි වෙන, පුෂ්ටිමත් වෙන, නිරෝගී සම්පන්න භාවයේ ලැබෙන ආහාර පාන තමයි මේ ශරීරයට දෙන්න සූදානම් වෙන්නේ. ඔබ තැනකට ගිහිල්ලා ඉඳ ගන්නකොටත් කල්පනා කරලා බලන්නකෝ. ඉඳ ගන්න ගියාම ඔබ හිතන්නේ මෙතන ඉඳගත්තොත් මගේ මනස එහෙ මෙහෙ දුවනවා. මෙතන ඉඳගත්තොත් මගේ මනසේ පිරිසිදුකම රැක ගන්න බෑ. ඒ නිසා මම මෙතන ඉඳගත්තොත් මට මනස රැක ගන්න පුළුවන් කියලා ඔබ හිතුවද? ඔබ හිතන්නේ ඉඳ ගන්න ගියාම බණක් අහන්න පන්සලට ගිහිල්ලා, නිවසක ධර්ම දේශනාවක් පැවැත්වෙන තැනකට ගිහිල්ලා කෝල් එකක් ආවොත් ඒකට හිමින් සීරිය උත්තර දෙන්න පුළුවන් මෙතන ඉඳගත්තොත්. හිමීට කකුල් දෙක දිග ඇරගෙන ඉන්න පුළුවන් මෙතන ඉඳගත්තොත්. මෙතන ඉඳගත්තොත් මේකට හේතුවක් දා ගන්න පුළුවන්. ඔබ හැමතැනම හෙව්වේ කායික සුවපත්භාවය, කායික නිරෝගී භාවය. ඒ නිසා ඔබ කයෙන් නිරෝගී, කයෙන් සුවපත්. එහෙම කයෙන් සුවපත් වුණා කියලා ඔබ සතුටින්ද ජීවත් වෙන්නේ? නැහැ නේද? ඔබේ හිත තුල වේදනාව, තැවීම තියෙනව නේද? ඇයි ඒ? කය සුවපත් වුණාට මනස සුවපත් නැහැ. මනස සුවපත් කරගන්න කටයුතු කරන්න. ඔබ මොනතරම් ඇඟපත ලස්සනට උසට මහතට හදාගත්තත් මනස නිරවුල් නැත්නම්, මනස නිරෝගී නැත්නම් නියත වශයෙන්ම ඔබ අසාර්ථක චරිතයක්, රෝගී චරිතයක් වෙනවා. එතකොට මනස නිරවුල් කරගන්න අපි මොකද කරන්න ඕනේ? මනස නිරවුල් කරගන්න පින්වතුනි නිවන් දකින්න නෙමෙයි. හොඳට නිින්ද යන ජීවිතයක් ඇති කරගන්න. කන ටික හොඳට දිරව ගන්න ජීවිතයක් බවට පත් කරගන්න. රැකියාව පහසුවෙන් කරගන්න. ඒ වගේම මිනිසුන් අතර සුහදශීලීව ආදරණීය විදිහට, ප්‍රියමනාප විදිහට අන්තර්පුජ්‍යල සම්බන්ධතා පවත්වා ගන්න. ලෙඩ වෙච්ච මනසකට බෑ. ලෙඩ වෙච්ච මනස මේ හැම දෙයක්ම විඩාබර ස්වභාවයෙන්, එහෙම නැත්නම් පිළිකුලින්, අපහසුයෙන් සිද්ධ කරන්නේ. මනස නිරවුල් කරගත්තාම, මනස සුවපත් කරගත්තාම මේ අන්තර්පුජ්‍යල සම්බන්ධතාවයන් පහසුවෙන් පවත්වා ගන්න පුළුවන්. එහෙනම් නිවන් දකින්න නෙමෙයි,
මනස සුවපත් කරගෙන මෙලොව ජීවිතයේ සතුටින් ගත කරන්න ඔබ මොකක්ද කළ යුත්තේ? දවසකට මිනිත්තු 10ක් අපි මේ ඔබට මතක් කරනවාට හිතට එකඟව අවංකව මාස 3ක් මෛත්‍රී භාවනාව වඩලා බලන්න. ඔබට මොනතරම් සහනයක් අස්වැසිල්ලක් ලැබෙනවාද කියලා. නිසා මෙන්න මේ කියපු කාරණාවන් ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතයේ මෙලෝ වශයෙන් සාර්ථක කරගන්න, ලෞකික වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් සාර්ථක වූ පුජ්‍යලයක් බවට පත් කරගන්න නියත වශයෙන්ම පුළුවන්කම තියෙනවා. නොපමා භවින් යුක්ත වෙන්න, සිහි නුවණින් හැම වෙලාවෙම කටයුතු වල නිරත වෙන්න, ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් බවට ජීවිතේ පත් කරගන්න, ඒ වගේම කය වගේම මනසත් පිරිසිදුව නිරෝගීව පවත්වා ගන්න ඔය කියන පංචවිධ ගුණාංගයන්ගෙන් ශක්තිමත් වෙච්ච ඔබේ පෞරුෂය ඕනෑම අභියෝගයක් මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් ජය අරගන්න ඔබට ශක්තිය ලැබෙනවා. එහෙම ශක්තිමත් ජීවිතයක් ගොඩනගා ගන්න ඔබට තුනුරුවන්ගේ සරණින් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මේ ජීවිතේ හරිම සුන්දරයි. මේ ජීවිතේ හරිම රහයි. මේක කාලකන්ණි ජීවිතයක් නෙමෙයි. මේක පෞකාර ජීවිතයක් නෙමෙයි. අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳගත් සෑම කලලයක්ම මේ ලෝකේ එළිය දැක්කේ නෑ පින්වතුනි. ගර්භාෂයේ තුල අම්මගේ හැවතුම් පැවතුම් නිසා, කෑම බීම නිසා විවිධ උපද්‍රව වලට මුහුණ දීලා ලක් වෙලා විනාශ වෙලා යන දරු ගැබවල් අසීමිතයි. එහෙව් අසීමිතව විනාශ වෙලා යන දරු ගැබවල් අතර මව් ගැබ තුල දසමාසයක් නිරුපද්‍රිතව වැඩෙන්න ඔබට පෙර පිනක් තිබුණා. අම්මගේ කුසේ දසමාසයක් නිරුපද්‍රිතව වැඩුණත් මේ ලෝකයට ප්‍රසූත වෙනකොට සමහර වෙලාවට විස බීජ නිසා වෙන්න පුළුවන්, වෙන යම් හේතුවක් නිසා වෙන්න පුළුවන්, මරණයටපත් වෙච්ච මස් කැටියක්, මෘත ශරීරයක් මේ ලෝකයට ප්‍රසූත මාර්ගයෙන් එළියට එන ප්‍රමාණය අනන්තවත් තියෙනවා මේ බිහි වෙන මනුස්ස ජීවිත අතර. එතකොට ඔබට ඒ අභියෝගය තිබුණා. ඔබ මේ ලෝකයට නිරුපද්‍රිතව ප්‍රසූත මාර්ගයෙන් එළියට ආවා. එහෙම එළියට ආවත් අතපය හතර අංග සම්පූර්ණව පිහිටපු අංගවිකල නොවිච්ච ජීවිත ලැබිච්ච ප්‍රමාණය ඊටාම දුර්ලභයි. ඔබ දිහා බලන්නකෝ. ඔබට ඒ සියලු කාරණාවන්, ඒ අභියෝග සියල්ල මැඩගෙන ඔබ මේ මනුස්ස ජීවිතය ලබලා තියෙනවා. සියලු කාරණාවන් සම්පූර්ණ වෙච්ච පරිපූර්ණ මනුස්ස ජීවිතයක් ලබලා තියෙනවා. එහෙව් ජීවිතයක් ලැබපු ඔබ මම තරම් කාලකන්ණියෙක්, මම තරම් පෞකාරයෙක්, මන් තරම් අවාසනාවන්තේ, කරුමක්කාරයෙක් තවත් නැහැ කියා මේ ජීවිතයට සාප කිරීම කොයිතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද. නිසා මේ ජීවිතය පෞකාර නැහැ. මේ ජීවිතේ කාලකන්ණි නැහැ. මේ ජීවිතේ කරුමක්කාර නැහැ. මේ ජීවිතේ බොහොම සුන්දරයි. ඒ සුන්දරත්වය විඳ ගන්න, නිසි ආකාරයෙන් ජීවිතේ සකස් කර ගන්නට ඔබට ශක්තිය ලැබේවා. ශ්‍රවණය කළා වූ ධර්මානුශාසනාවේ ආනිසංසයෙන්, තුනුරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් ඔබ හැම දිනාටම ඔබට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අවකාශ උදා කරපු පින්වත් මහත්වරුන්, ඒ පින්වත් පිරිස හැම දිනාටමත් රත්නත්‍රේ උතුම් ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. සියලු දෙනා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.